නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ සමන් නිවස දොඩම්ගහ දූරුව මඩුකොටන් අරාව බඩල් කුඹුර කියන ලිපිනේ පදිංචි 70 වෙනි ජන්මදිනය සමරන පින්වත් එච්.එම්. චන්ද්‍රපාල මහත්මයා සහ ඒ මහත්මියත් පවුලේ දූදරු සෑම සියලු දෙනා ඒකරාශී වෙලා මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. ඒ ජන්මදිනයේ නිමිති කරගෙන සිද්ධ කරන්නේ ධර්ම දානය. ධම්ම දානං සබ්බ දානං ජිනාති. සියලු දානයන් පරදවලා ධර්ම දානයම ජයගන්නේය. ධර්ම දානයේ ජයගන්ට හේතුව මොකක්ද? ධර්මයේ දන් දෙනවා කියලා කියන්නේ අමෘතය දීමයි. ධර්මයේ දන් දෙනවා කියලා කියන්නේ සැනසෙල්ල දීමයි. ධර්මයේ දන් දෙනවා කියලා කියන්නේ සුවය දීමයි. ධර්මයේ දන් දෙනවා කියලා කියන්නේ සත්‍ය දීමයි. මේ දුක් විඳින ලෝකයේ පින්වතුනේ සැපයක් සැනසෙල්ලක් සාන්තියක් හැබෑවටම ලැබෙනවා නම් ධර්මය නිසා. ජීවිතයට සහන් සුවයක් හැබෑවටම ලැබෙනවා නම් ධර්මය නිසා. ජීවිතයේ තියෙන සංතාප හැබෑවටම නිවෙනවා නම් ධර්මය නිසා. අදහන බණපදෙන් ඔබට ඒක තේරේවි. සංතාප නිවන්න, දුක් වේදනා නිවන්න ධර්මයේ විනා වෙන දෙයක් නැහැ. මේ බණ කතාව අහපුවම ඔබට හිතේවි ධර්මයේ නොතිබ්බා නම් කියලා. ධර්මයේ නොතිබ්බා නම් මේ කාලකන්ණි සසරේ, මේ බිහිසුණු සසරේ, මේ නීච සසරේ, මේ ම්ලේච්ඡ සසරේ වෙන පිහිටක් නැහනේ. ධර්මයේ තමයි දූපත. ධර්මයේ තමයි රැකවරණය. මේ මහා බිහිසුණු අරමුණු සහිත සංසාරේ ධර්මයේ කියන දූපත නොතිබ්බා නම්, ධර්මයේ කියන රැකවරණය නොතිබ්බා නම් මේ බණපදයේ හදිහිම හිතෙයි. අද අපිට ශ්‍රවණය කරන්න තියෙන්නේ අපි අනුපිළිවෙලින් අරහත් තෙරණිවරුන්ගේ චරිතාපදානයන් ඉගෙන ගත්තනේ. ඒ තේරී ගාථා අතරේ අපිට තියෙන්නේ උප්පලවන්නා තෙරණියගේ ගාථා. නමුත් මේ උප්පලවන්නා තෙරණියගේ ගාථාවල ආරම්භක ගාථා 5 උප්පලවන්නා තෙරණියගේ ගාථා නොවේ. එය උප්පලවන්නා අරහත් තෙරණියට වෙනත් අරහත්ත්වයට පත් වූ තෙරණියක් කියූ කතාවක්. ඒ කියූ කතාවයි අපි අද ඉගෙන ගන්නේ. මේ කතාව කියූ තෙරණිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් නැහැ. හැබැයි ඒ ඇයගේ කතාව, ඒ කතාව මේ සාංශාරික ගමනේ බොරුව විනිවිද ඇත්ත දකින්න අපිට උපකාර වෙනවා. මේ සංසාර ගමනේ යනකොට මේ බොරු වලට මුලා වෙන්නේ නැතුව සත්‍ය දකින්න අපිට ඇගේ කතාව උදව් වෙනවා. ඇය උපන්නේ සෙවැන්නුවර. සෙවැන්නුවර ස්ත්‍රියක් විදිහට ඉපදිලා තරුණ වයසට එද්දී ඇව වෙළඳ කුලයක
ධනවත් වෙළෙන්දෙකුට විවාහ කරලා දුන්නා. විවාහපත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් බොහෝ විවාහ ජීවිතවල තියෙන අරගලේ එහෙත් තිබුණා. නැන්දම්මා ලේලි අරගලේ. මහා යුද්ධ. නැන්දම්මා ලේලිට ඇනුම් පද කියන එකමයි වැඩේ. නපුරු නැන්දම්ම කෙනෙක් ඇයට ලැබුණේ. ඒ නැන්දම්මත් එක්ක හැරෙන්න බෑ. හැරුණත් වැරදි. මොනවා කරත් වැරදි. නැන්දම්මගේ අරගල කොච්චර තිබුණත් ඇය තමන්ගේ ස්වාමිපුරුෂයත් එක්ක ජීවිතය ගත කළා. ස්වාමිපුරුෂයත් එක්ක ඒ දුක බෙදාගත්තා. මොකද ස්වාමිපුරුෂයා හැමතිස්සේම ඇගේ හිත සනසන්න හිටියා. සමහර ස්ත්‍රීකට එහෙම ලැබෙන්නේ නෑනේ. සමහර ස්ත්‍රීන් ස්වාමිපුරුෂයාගේ නිවසට ගිහිල්ලා හිර වෙනවා. එහෙම සැනසෙල්ලක්වත් නෑ. අවසානයේ මහා ගිනිගෙයක් බවට පත් වෙනවා ඇගේ ජීවිතේ. ඉතින් ඔහොම ඉද්දී වෙළඳ කටයුත්තක් උදෙසා ස්වාමිපුරුෂයාට දුරු රටකට යන්න සිද්ධ වුණා. ඔහු මේ තමන්ගේ බිරිඳත් තමන්ගේ නිවසත් අත්හැරලා වෙළඳ කටයුත්ත නිසා දුරු රටට ගිහින් ඉද්දී ඇගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන ඒ දරු ගැබ මෝරන්න පටන් ගත්තා. දැන් ගැබ මෝරලා පිළිසිඳ ගත්තා කියන සටහන මතු වෙනකොට ස්වාමිපුරුෂයා නිවසේ නෑ. නපුරු නැන්දම්ම කෙනෙක් ඉන්නකොට ඔහොම එකක් වුණොත් හිතන්නකෝ සිද්ධ වෙන දේ. මේ නැන්දම්මා ඔන්න හැදුවා පදයක්. එකත් එකටම මේකේ මගේ පුතා දුරු රටක ගියපු වෙලාවේ වෙන මිනිහෙක් එක්ක ඉඳලා. නැත්තම් මගේ පුතා බැහැර විද්දී කොහොමද මේ ගැබ්බර වුණේ? මුළු පවුල් පසුබිමෙන්ම ඇයට එක දිගට නින්දා පහසෙන්ඩ පටන් ගත්තා. ඇයට විසුමක් නැති වුණා. ඇය පස්සේ කල්පනා කළා මගේ ස්වාමිපුරුෂයා දුරු රටකට ගියත් ඒ දුරු රටට මං ඔහු හොයාගෙන යනවා. ඔහු දන්නවා මේ ඔහු නිසා උපන්න ඔහු නිසා පිළිසිඳ ගත්ත දරු පැටියා කියලා ඔහු දන්නවා. මං ඔහු හොයාගෙන යනවා කියලා පිළිසරණක් නැති තැන පාන්දර ජාමේ ගෙදරින් එළියට බැස්සා. ගෙයින් එළියට බැහැලා පින්වතුනි මේ යම් පමණක් මාස කීපයක් මෝරපු බඩකුත් තියාගෙන මේ තරුණ අම්මා පාරක් ගාන යනවා. ස්වාමිපුරුෂයා ගියපු ඒ ප්‍රදේශය අහගෙන ඒ ප්‍රදේශයට මේ අම්මා යනවා. තැනින් තැන නැවති මහා දුකක් වින්දා. ගොඩාක් කල් ගත වුණා. තැනින් තැන නැවති ඈ යනකොට ගැබ හොඳටම මේරුවා. ගැබ මෝරලා දරු පැටියා බිහි වෙනවා එක නගරයකදී. ඒ දරු පැටියා බිහි වුණේ අම්බලමක. අම්බලමේ දරු පැටියා බිහි වුණාට පස්සේ මේ අම්මා දැන් තුවාල හොඳ වෙන්නත් ඕන අමාරුයි. මේ අම්මා දරු පැටියා ටිකක් මේ උපන්න හැටියේම දරු පැටියා අරගෙන ඇවිදින්න කරන්න බැරි නිසා දරු පැටියා මෝරණකම් කියලා ටිකක් ඒ අම්බලමේම නැවතුණා. ඔය අම්බලමේ නැවතිලා දැන් අම්බලමම නිවස කරගෙන තමයි මේ තරුණ කාන්තාව ඉන්නේ. එහෙම සිටියේදී මේ අම්බලමේ උදෑසනම කාලේ දවසක් තමන්ගේ දරු පැටියා හොඳට රෙදි කෑල්ලක් කෙලලා තියලා ඇය බැහැලා ගියා පොඩ්ඩක් දරු පැටියකින් බැහැරට ශරීර කෘත්‍ය කිරීම පිණිස ඇය චුට්ටක් ඈතට ගියා. ඒ ඈතට ගියපු වෙලාවෙම මෙතෙන්ට පැමිණිලා ආගන්තුක පිරිසක්. ඒ අය ගැල් කණ්ඩායම. ඒ ගැල් කණ්ඩායම මෙතන නවාතැන් ගැනීම පිණිස පොඩි විවේකයක් ගැනීම පිණිස මෙතෙන්ට එනකොට මෙන්න දරු පැටියෙක් විතරක් තනියම අම්බලම ඉන්නවා. එතන හිටියා දරුවෝ නැති කාන්තාවක්. ඒ කාන්තාව මේ දරු පැටියා දැක්ක ගමන් දුවගෙන ගිහිල්ලා වඩා ගත්තා. වඩාගෙන අනිත් මිනිසුන්ට කිව්වා මේ බලන්නකෝ කවුරු හරි වෛශ්‍යාවක් කවුරු හරි වෙසඟනක් දරුවෙක් වදලා
අනේ ඒ දරුවව මේ අම්බල මේ සීතලේ ගැහි ගැහි දාලා ගිහිල්ලානේ. මේ දරු පෙටිය මං මගේ දරුවෙක් විදියට හදාගන්නවා කියලා දරු පෙටියව ගත්තා. අරගෙන මොහොතක් එතන රැඳුන්නේ. රැඳෙන අදහසත් අත්හැරලා කරත්ති නැගලා පිටත් වුණා. යම් යාන්තමට පොඩ්ඩකට ඇහැ එහෙ මෙහෙ වෙච්චි වෙලාවේ තමන්ගේ දරුවගෙන් ඇහැ පොඩ්ඩකට එහෙ මෙහෙ වෙච්චි වෙලාවේ බලන්න වෙච්චි නස්පැත්තිය. මේ හිටපු දරු පෙටියා තමන් ශරීර කෘත්‍ය කරලා එනකොට නෑ. දරාගන්ට බැරුව ඉහිලුම් නැතුව පපු අතක ගා ඇඬුවා. පිස්සියෙක් වගේ ඒ මේ අත දවස් 2-3ක් දුවදුව හෙව්වා. අනේ මගේ දරු පැටියා කවුද අරගත්තේ? මේ වගේ දරු පැටියෙක් ඒ දරුවාව දැක්කද? හැමෝගෙම ඇහුවා. නමුත් කිසි කෙනෙක් ඒ දරු පැටියාව දැකලා තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ගැල් කණ්ඩායමක්. ඒගොල්ලෝ ඒ නගරය අත්හැරලා ගොඩාක් දුරට ගියා. ඇයට දරුවා හොයාගන්න බැරුව ගියා. මේ සිදුවීම වෙනකොට ඇයට මහා වයසක් නෑ. ඇය අවුරුදු 16 විතර වගේ තමයි විවාහ වුණේ. මේ වෙනකොටත් ඇය අවුරුදු මේ 20ක 18ක වගේ තැනැත්තියක්. එතකොට ඇයට දැන් මේ ජීවිතය කියන එක තදටම කලකිරිලා. ඒ කලකිරීමෙන් ඇය ඇවිදගෙන යනකොට ඇය හරි හැඩකාරයි. තාම තරුණ වයසි. ඇව දැක්කා මේ එක නගරයක හිටපු දාමරික සොර දෙටුවෙක්. මේ සොර දෙටුවා ඇයව දැකලා ඇයව බලහත්කාරයෙන්ම ඇය අකමැති වෙද්දීම ඇයව එකතු කරගෙන ගියා තමන්ගේ නිවසට. නිවසට එක්කන් ගිහිලා අඹුව තනතුරේ තියාගත්තා. දැන් ඇය සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොටම කාත් කවුරුවක් නැතුව හිටපු ඇය දැන් මේ අකමැත්තෙන් වුණත් වෙනත් මිනිහෙක්ගේ බිරිඳක් වෙලා. ඒ මනුස්සයා නිසාත් ඇය ගැබ් ගත්තා. ඒ ගැබ් අරගෙන ඇය වැදුවා මේ පුංචි දූ පැටික්කයක්. ඒ වතාවේ දියණියක්. ඇයට මේ දුව ලැබුණාට පස්සේ හරි සන්තෝසයි. ඇගේ ජීවිතයට ආයමත් ආලෝකයක් ආයමත් පණක්. දැන් මේ දුවත් එක්ක හරි සන්තෝෂෙන් දුවත් එක්ක හුරතල් වෙවි ඇය ඉන්නවා. මේ මිනිස්සයා දාමරිකයා බේබද්දා හැමදාම බීගෙන ගෙදර එන්නේ. බීගෙන ගෙදර ඇවිල්ලා බොහෝ අවස්ථාවල මෑට පහර දෙනවා. දරුවා උපන්න කියලා වෙනසක් උන්නේ මේ මිනිස්සයාගේ. අනේ අර අත දරුවා ඉන්න අම්මටත් මේ මිනිස්සු ඇවිල්ලා පහර දෙනවා. එහෙම පහර දෙනකොට අතේ දරුවා වඩාගෙන හිටියා. වඩාගෙන හිටපු දරුවාව මේ මිනිස්සයා ඇදලා අරගෙන විසික් කළා. ඒ වීසි කරනකොට මේ දරු පෙටියා කරකැවිලා ගිහිල්ලා දරුවගේ ඔළුව වැදුනා. ඇඳේ ඇඳ විට්ටමේ. ඔළුව පැලිලා ලේ ආවා. ඇයට ඒ දර්ශනින් ඇයට හිතුනේ මගේ දරු පැටියා මැරුණා කියන හිත. ඇයට හරි වේදනාවක් හටගත්තා. ඇය වචනයක්වත් කතා කළේ නෑ. ඇය වචනයක්වත් කතා නොකර එහෙම්ම බැස්සා ගෙදරින් එළියට. ගෙයින් එළියට බැහැලා පිංගුතුනේ ඇය ආයෙමත් දැන් ඇය බොහොම තරුණ වයසේ ඇය ආයෙමත් කාත් කවුරුවක් නැති පාරේ යන තැනැත්තියක්. පිංගුතුනේ මනුස්සයන්ගේ ජීවිතවලට මෙහෙම වෙනවනේ. මනුස්සයන්ගේ ජීවිතවල මේ වගේ අනපේක්ෂිත දුක්ගිනි කරදර කොච්චර කඩා වැටෙනවද? ඒ කඩා වැටෙනකොට බාහිර කෙනෙක් ඒ කතන්දරේ ගැන නොයෙක් විදිහට කතා කරાવી. ඇතැම් කෙනෙක් සමහරවිට ඒ කතාව අහගෙන ඒ කතන්දරය ලියාවි. ඒ කතන්දරය මේ තවත් කෙනෙක් තමන්ගේ ජීවිතයට නොයෙක් විදිහට ගනීවි. නමුත් ඒ කතන්දරේ හැබැයි උරුමකාරයා. ඒ කතාවට ඒ අත්දැකීමට හැබෑවටම මුහුණ දෙන කෙනා. ඒ කෙනා කොච්චර කටුක කර්කස වේදනාව උහුලන්න ඕනද? කායික වේදනාවකට වඩා කොච්චර බරපතලයිද?
හදවතක ඇති වෙන වේදනාව. දරුවෝ දෙන්නෙකුටම අම්මා කෙනෙක් වෙච්ච කෙනෙක්. ඒ දරු පැටව් දෙන්නාම තමන්ගේ ඇස් පනාපිට තමන්ට අහිමි වෙලා ගියා. ස්වාමි පුරුෂයෝ දෙන්නෙක්ගේ බිරිඳක්. ඒ ස්වාමි පුරුෂයෝ දෙන්නාගේම සෙනෙහස ඇයට අහිමි වෙලා ගියා. දැන් ඇයට විවාහ ජීවිතේ තිත්ත වුණා. ඇය පාරට බැහැලා යනවා. පාරට බැහැලා ගිහිල්ලා සාමාන්‍යයෙන් ඇය බොහෝ කාලයක් යලි කොච්චර යෝජනා ආවත් කොච්චර පුරුෂයෝ ඇයට ආරාධනා කළත් ඇය විවාහ ජීවිතයකට එළඹුන්නේ නැහැ. කාලයකට පස්සේ බොහෝම කාලයක් ගත වෙලා තියෙද්දි ඇය ඒ වෙනකොට වැඩි මහල්. නමුත් ඇගේ රූසිරි පිරිහිලා තිබුණේ. ඇයව දකිනවා එක තරුණ බොහෝම තරුණ පහේ තරුණ වයසේ හිටපු හොර දෙටුවෙක් ඇයව දකිනවා. මේ හොර දෙටුවා තමන්ගේ බලයෙන් මේ කාන්තාව ගැන හිතක් ඇති වෙලා මේ කාන්තාව දැක්ක ගමන් හොර දෙටුවට හිත ගියා. හිත ගිහිල්ලා ඇය ළඟට ඇවිල්ලා කිව්වා මං තිට කැමති මම තීව විවාහ කරගන්න ඕන. දැන් මේ හොරෙක්නේ. හොරෙක් නිසා මේ ආරාධනා මුකුත් නැහැ. බලහත්කාරයෙන් තමයි වැඩ. මට තීව විවාහ කරගන්න ඕන කිව්වා. එතකොට ඇය කිව්වා මම විවාහයකට මනාප නැහැ. අනික මං වයසින් ගත්තොත් එහෙම ඔබට වඩා ගොඩාක් වැඩි මහල්. ඒකට කාරි නෑ. තී වරින් මාත් එක්ක කියලා ඇයව කරත්තේ දාගෙන එක්කන් ගියා. දැන් මේ තරුණ හොර දෙටුවාගේ බිරිඳ බවට පත් වෙන්න ඇයට සිද්ධ වුණා. ඒ තරුණ හොර දෙටුවාගේ බිරිඳ බවට පත් වෙලා හැබැයි ඇය ඒ හොර දෙටුවා වෙනුවෙන් පතිනියක් විදිහට ස්ත්‍රියක් විදිහට බොහෝම ආදරෙන් හිටියා. දැන් ඔන්න විවාහ ජීවිතයට එළඹිලා යලිත් කාලේ ටික ටික ගත වෙනවා. හැබැයි ඇයට දැන් දරුවෝ නැහැ. දරුවෝ නැතිකොට ඕන් නැන්දම්මාගේ ආඩපාලි ටික ආයෙ පටන් ගන්නවා. මේවා ඇයට හුරුයි. මොකද මුලින්ම ජීවිතේ නැන්දම්මාගේ ආඩපාලි යහපු කෙනා. එතකොට බොහෝම මධ්‍යස්තව හිතුවා. ඇය කල්පනා කළා නැන්දම්මාත් කියන්නේ ඇත්ත. මේ වගේ තරුණ කොළු ගැටයෙක්ගේ බිරිඳට දරුවෙක් නෑ කියලා කියන්නේ ඒක හරිමදි. ඒ නිසා මම්ම මෙයාට යෝජනා කරන්න ඕන කියලා ඒ හොර දෙටුවාට ඈම කතා කළා. ඈම කතා කරලා කියනවා මම හිටියාට කාරි නෑ. මම බිරිඳ විදිහට ඉන්නවානේ කියලා ඔයා වෙන කෙනෙක් ගැන නොහිතා ඉන්න ඕනේ. ඔයාට මනාප වෙන හොඳ තැනකින් බලලා තරුණ වයසේ ගෑනු ළමයෙක් එක්කන් ඉන්න. මං අක්කා කෙනෙක් වගේ ඇයට සෙනෙහසින් ඉන්න. එතකොට තරුණ වයසේ ඉන්න හින්දා ඇයට දරුපල තියේවි. මගෙන් නම් දරුපලයක් බලාපොරොත්තු වෙන්න බෑ කිව්වා. එතකොට ඇගේ නිතර කීම නිසා ඒ හොර දෙටුවාට හිතක් උපන්නා. එහෙනම් ඇත්තටම මං තව එකයක්ව කැඳන් ඉන්න ඕන. ඕන්න තවත් කාන්තාවක්ව හොඳ තැනකින් කියලා බලලා පවුල් කතා කරගෙන හොඳ මගුල් උත්සවයකුත් තියලා එකතු කරගෙන ආවා. ඒ එකතු කරගෙන ආපු කෙනා මේ කාන්තාවට වඩා බොහෝම වයසින් අඩුයි. දුවක් හා සමානයි. ඉතින් අක්කා කෙනෙක් අම්මා කෙනෙක් වගේ අර අලුතෙන් ගෙනාපු කාන්තාවට සමීප වුණා. දැන් සාමාන්‍යයෙන් නම් මේ සම බිරින්දෑවරු කියලා කියන්නේ මහා ප්‍රශ්න පවුල්වල. ඒක මෙතන තිබ්බේ නෑ. මොකද මේ ජීවිතය ගැන යමක් බරට හිතපු කෙනෙක්. ජීවිතය කියන එකෙන් බොහෝසේ ගුටි කාපු කෙනෙක්. සාමාන්‍ය විවාහ ජීවිතය කියන එකේ මවලා දෙන සුන්දර ලෝකේ ඒ සිහින ලෝකේ ඒක තුල නෙවෙයි ඈ ජීවත් වුනේ. ඈ විවාහ ජීවිත දෙකකින්ම ගුටි කාපු කෙනෙක්. කටින් කියන්න බැරි අතීතයක් තිබුණු කෙනෙක්. ඇගේ අතීතය කවුරුත් දන්නේ. ඇය දැන් අවුරුදු 40කටම කිට්ටු වෙලා
ඒ අලුතින් කැන්දාගෙන ආපු ඒ කාන්තාවට අම්මා කෙනෙක් වගේ වෙලා අක්කා කෙනෙක් වගේ වෙලා හරි සෙනෙහසින් හිටියා. මෙහෙම සෙනෙහසින් ඉන්නකොට ඔන්න ඈ ගැබ්බර වුණා. ඈ ගැබ්බර වුණාට පස්සේ දැන් ඇයට තනියම කටයුතු කරගන්න බෑ. අර කාන්තාව උදව් කරනවා. දවසක් මේ කාන්තාව අලුතෙන් ගෙනාපු ඒ තරුණ බිරිඳගේ ගැබ්බර බිරිඳගේ කොණ්ඩේ පීරමින් ඉන්නවා. ඒ කොණ්ඩේ පීරමින් සිටිද්දී පින්වතුනේ අර කෙස් රොදවල් එකින් එක මෑත් වෙනකොට ඇයට දකින්න ලැබුණා දිග පැල්මක් ඔළුවේ. ඒ පැල්ම ඇයට මීට පෙර දැකලා තියෙනවා කියලා මතකයක් ඇගේ හිතට ඇති වුණා. ඇයට එකපාර මතක් වුණා ඒ පැල්ම ඒ විදිහටම ඈ දැක්කා මතකයි. ඇගේම දුව තමන්ගේ බීමත් ස්වාමි පුරුෂයා විසින් විසික් කරනකොට ඇඳවිට්ට මේ දූගේ ඔළුව වැදුනා. ඒ ඔළුව වැදිච්ච වෙලාවේ දුවගේ ඔළුවේ පැල්මක් හටගත්තා. ඒ පැල්ම සටහනත් මේ වගේ නේද තිබුණේ? අන්න ඇයට මතක් වුණා. මතක් වෙනකොට මුළු සර්වාංගෙටම දාඩිය දැම්මා. අපේ මේ මගේ දුවවත්ද? ඈ විස්තර අහනවා එකින් එක. නංගී මට කියන්න ඔයාගේ මේ ඔළුවේ මොකද පැල්මක්? එතකොට කියනවා අනේ අක්කන්ඩි මං ඕක ගැන මොකුත් දන්නේ නැහැ. මට තේරෙන කාලේ ඉඳලා ওই පැල්ම තිබුණා. මට මගේ අත්තම්මා කිව්වේ මගේ අම්මා ඌන් ওই පැල්ම වෙච්ච දවසේලු මාව දාලා ගෙදරින් ගියේ. අපේ තාත්තා හරි නපුරුයි. තාත්තා බීගෙන නිවසට එන්නේ. ඉතින් ඒ කාලේ මං ඉපදිච්ච මුල් කාලේ මගේ අම්මත් එක්ක නිතර රණ්ඩු කරගෙන තියෙනවා. ඒ රණ්ඩු අතරේ දවසක් තාත්තා මාව ඇදලා දානකොට තමයි මගේ ඔළුව හැප්පිලා මේ ඔළුවේ පැල්ම ඇති වෙලා තියෙන්නේ. අම්මා හිතලා තියෙන්නේ මම මලා කියලා. ඒ මගේ අම්මා මන් දිහා යලි හැරිලවත් බලන්නේ නැතුව අනේ අම්මා මේ ගෙදරින් බැහැලා ගියාමලු ආයි මං කවදාවත් දැකලා නැහැ. මගේ අම්මා මොන වගේද කියලාවත් මන් දන්නේ නැහැ අක්කන්ඩි කියලා මේ කතාව කිව්වා. ඒ කතාව කියනකොට ඈ කැන්දාගෙන ආපු ප්‍රදේශයේ සිහි කරනකොට ඒ ඔක්කොම ගානට ගැලපෙනවා. මේ කවුද මේ? තමන්ගේම දුව. තමන්ගේම දියණියත් එක්ක එකම මිනිස්යාගේ සම බිරින්දෑවරු විදිහට ඉන්න උනා. හිතට කොච්චර ලැජ්ජාවක්ද? හිතට කොච්චර පීඩනයක්ද? තමන්ගේම දුවගේ ස්වාමි පුරුෂයා තමන්ගේ ස්වාමි පුරුෂයා කොයිතරම් පහත් හැඟීමක් තමන්ගේ හදවතට දැනෙනවද? මේ හිත කොච්චර චෝදනා කරන්න ඇද්ද? ඇය ගොඩාක් විඳෙව්වා. මේ විඳවිල්ල උහුලා ගන්න බැරුව දවසක් ඇය අඬ කියනවා මේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මට. අනේ නැන්දම් මේ මං කවදාවත් මගේ අතීතේ කියලා නෑනේ. මට මේ මෙහෙම සිද්ධියක් වුණා. ඒ සිද්ධිය මට ඒ සිදුවීම සිද්ධ වෙනකොට ඒ කියන කාල වකවානුත් එක්ක බලපුවාම මේ මගේම දුවයි මේ ඉන්නේ කියලා. එතකොට නැන්දම්මා මේ ඒ වෙලාවේ මගේ ඔළුව අතක ගා සනසවන්න කියනවා. දුවේ ඌවා කාරි නෑ මිනිස්සුන්ට ඔහොම වෙනවානේ. දැන් ඔය කොළු පැටියා ගත්තත් ඕකා මගේ දරුවෙක් නෙවෙයි. මට ළමයි නැහැ. අපි දවසක් ගමනක් යනකොට අම්බලමක ওই දරු පැටියා දාලා ගිහිල්ලා තිබුණා. කවුරු හරි මේ වෙසඟනක් දරුවෙක් වදලා ඒ දරුවව දාලා ගිහින් තිබුණා. පිරිමි දරුවෙක් හින්දා දාලා යන්නේ නැති. අපි ඒ දරුවාව අරගෙන හදාගත්තා. අහවල් තැනදී අසවල් අම්බලමේදී ඔන්න සිද්ධිය කියනවා. දැන් සිදුවීම කියනකොට ඈ එකින් එක ප්‍රශ්න අහනවා. නැන්දම් කීයට විතර වගේද? උදේ මේ වගේ වෙලාවේ. එතකොට ඇයට තේරුණා එහෙනම් එකත් එකටම මේ ඉන්නෙත් වෙන කවුරුත් නෙවෙයි. මේ ඉන්නෙත් මගේම කුසින් උපන්න මං වැදූ ආදර පුතා.
ඇතින් පිඟුතුනේ මේ සිදුවීම හිතනකොට මේ සිදුවීමට බඳුන් වෙච්චි කාන්තාව කොච්චර විඳවිල්ලක් විඳවන්න ඇතිද කියලා හිතනවා. මොකද මිනිස්සුගේ ජීවිතේ මේ වගේ අන්ත දුක්ඛිත ඉරණමක්. ඒ කියන්නේ අම්මා කෙනෙක් විදිහට හදවතකින් ඒ අම්මා කොච්චර විඳවන්නේ නැද්ද? අම්මා කෙනෙක් දරුවෙක්ගේ දියුණුවක්ම පතනවා. දරුවෙක්ගේ යහපතක්ම පතනවා. දරුවෙක් සුවසේ නිදුකින් වැඩෙනවා බල අම්මා තාත්තා සන්තෝෂ වෙනවා. එහෙව් අම්මා කෙනෙකුට මෙහෙම ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණාම හරිම ශෝකාන්තයක්. ඇයට උහුල ගන්න බැරුව ගියා. ඇය දැන් දන්නවා ඇය නැන්දම්මත් එක්ක මුකුත් පුවත කිව්වේ නැහැ. ඇය දැන් දන්නවා තමන්ගේම පුතාට බිරිඳ වුණා. ඊළඟට තමන්ගේම දියණිය තමන්ගේ සමභාර්යාව වුණා. ඇයට ඉවස ගන්න බෑ. ඇය කාටවත් නොකිය ඒ නිවසෙමුත් එළියට බැස්සා. පින්වතුනි එළියට බැහැලා බේරෙන්න බැරි ප්‍රශ්න මේවා. ජීවිතවල ප්‍රශ්න එනකොට එක එක තීරණ අපි ගන්නවා. ඒ තීරණ වලින් සමහර ඒවා ගෙවල් වලින් එළියට බැහැලා යන එක. ඒ තීරණ වලින් සමහර ඒවා තරහ වෙන අමනාප වෙන අයත් එක්ක කතා බහ නොකර ඉඳීම. ඒ තීරණ වලින් සමහර ඒවා මේ තමන්ට අකටයුතුකම කරපු කෙනාට පහර දීම. එක්කෝ ඒ තීරණ වලින් සමහර දේවල් මේ ලෝකේ අත්හැරලම යන්න ඕන කියලා බෙල්ලි වැලදා ගැනීම. වහකෑම නොයෙක් දේවල්. අපි එක එක තීරණ ගන්නවා මේ ප්‍රශ්න ඉස්සරහා. සැනසුමක් හොයාගෙන. ප්‍රශ්න වලට පිළිතුරක් හොයාගෙන එක එක තීරණ ගන්නවා. හැබැයි ඒ තීරණ වලින් යලි යලිත් දුක් පිරුණු සංසාරයට බැඳෙනවා මිසක් දුක් පිරුණු සංසාරෙම කොටස්කාරයෝ බවට පත් වෙනවා මිසක් විසඳුමක් නෑ. විසඳුමක් ලැබෙන්නේ නෑ. වෙලාවට මේ ජීවිතේ ඇගේ අවසාන ආත්ම භාවය නිසා වෙන්න ඇති මෙච්චර දුක් ගැහැට විඳගෙනත් ඇයට සියදිවි හානි කරගන්න හිතුන්නේ. ඇයට මේ ජීවිතේ එපා කියලා හිතුන්නේ. මෙහෙම කාලකන්ණි ජීවිතයක් මට ඕනේ කියලා ගඟේ මූදේ පයින්න හිතුන්නේ. ඇයට රැස් කරපු පිනක් තිබ්බ නිසා. පින්වතුනි හිතන්න සංසාර ගමනක පින්පුරාගෙන පැමිණිලා මේ ජීවිතේ අරහත්ත්වයට පත්වීම පිණිස පින් තියෙන කෙනෙකුටත් මේ සාංශාරික ගමනේ මෙහෙම දුක්ඛිත ඉරණමක් උරුම වෙනවා නම් මේ අති දීර්ඝ සසරේ ඉපදී යන්න ගියොත් අපිට කොහොම තියෙයිද? බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාරනවා මහණෙනි එක රජෙක් ළඟට හොරෙක් අල්ලගෙන ආවා. ඒ හොරා අල්ලාගෙන පැමිණියාට පස්සේ රජුරෝ දඬුවම් නියම කළා. රජුරු කියනවා රාජපුරුෂයනි මේ කාට හුල් පහර 100කින් යනපල්ලා. මේක උනේ උදේ කාලේ. හුල් පහර 100කින් යන්න. දවල් කාලේ රජුරවන්ට සිහිපත් වෙනවා මේ හොරාව. රජුරු අහනවා රාජපුරුෂයනි අර අල්ලාගෙන ආපු හොරා දඬුවම් ලැබූ හොරා මිය ගියාද? අනේ නෑ දේවේනි තාම පණ පිටින්. එහෙනම් රාජපුරුෂයනි දහවල් කාලෙත් ඕකාට තව උල් පහර 100කින් යනපල්ලා. දවල් 100ක් යන්න. හවස් වෙලා රජුරුන්ට ආයෙම සිහිපත් වෙනවා. ඒ හොර දෙටුවා. රජුරු අහනවා රාජපුරුෂයනි අර අල්ලාගෙන ආපු එකකෝ ජීවත් වෙනවද? දේවේනි ඌ තාම පණ අදිනවා. එහෙනම් තවත් 100කින් එනපල්ලා. හුල් පහර 300කින් එක දවසක් ඔහු පහර කනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි යම් පුරුෂයෙක් හුල් පහර 300කින් පහර කනවා නම් ඒ හුල් පහර 300කින් පහර කෑම කියලා කියන්නේ මහණෙනි දුක්ඛිත දෙයක් නොවේද? භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හුල් පහර 300ක වේදනාව ගැන කතා කරන්න දෙයක් නෑ. ස්වාමීනි මේ ශරීරයේ පසාරු කරන එකම එක හුල් පහරකිනුත් බලවත් වූ වේදනා
කරකස වූ වේදනා, උහුලන්ට අමාරු වේදනා එනවා. ස්වාමිනී 300ක් ගැන කවර කතාද? මහණෙනි, කෙනෙක් ඔබට කියනවා නම් මෙහෙම, දවසකට උල්පහර 300 ගානේ අවුරුදු 100ක් පුරාවට ඔබට ඇනුම් පහර කන්න සිද්ධ වෙනවා. හැබැයි දවසට උල්පහර 100ක් ගහනේ පහර කකා ඉඳලා දවසට උල්පහර 300ක් ගහනේ පහර කකා ඉඳලා ඒ අවුරුදු 100 ගියපු තැන මේ දුක් විඳින්මින් යන සංසාරයෙන් ඔබ නිදහස් වෙනවා කියලා. මහණෙනි, ඒ බඳු දෙයකට උනත් කැමති වෙන්නයි තියෙන්නේ. ඇයි ඒ බඳු දෙයකට උනත් කැමති වෙන්නයි තියෙන්නේ කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, මේ දීර්ඝ සසර ගමනේ දිගින් දිගට යන්න සිද්ධ වුණොත් විඳවන්න තියෙන දුක් කන්දරාව ගත්තාම උල්පහර 300කින් අවුරුදු 100ක් පහර කන එක ඉතාම පොඩි එකක්. හිමාල පර්වත රාජයත් එක්ක පොඩි ගල් කැටයක් සසඳනවා වගේ. ඒ දුක් වේදනාව මහා එකක් නෙමෙයි. ඊට වඩා බොහොම කරකස වේදනා දීර්ඝ වූ සංසාර ගමනේ යන්න සිද්ධ වුණොත් විඳවන්න වෙනවා. පින්වතුනි, මේ යන සසර එහෙම එකක්. මේ සංසාර ගමනේ ඔය කියන්නා වූ විඳවල වලින් සෑහෙන කොටසක් අපි විඳවලා තියෙනවා, අපිට මතක නැහැ. අති දීර්ඝ සංසාර ගමනක අපි අඬපු කඳුළු එකතු කරොත් සතර මහා සමුද්‍රයේ වතුර පරදිනවා නම් කොච්චර අඬන්න ඇතිද? ඒ ඇඬුමත් අම්මා වෙනුවෙන් ඇඬූ කඳුළු විතරක් සමුද්‍රයේ ජලයට වැඩි. තාත්තා වෙනුවෙන් ඇඬූ කඳුළු විතරක් සතර මහා සමුද්‍රයේ ජලයට වැඩි. දුව පුතා වෙනුවෙන් ඇඬූ කඳුළු විතරක් සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. දීර්ඝ සංසාර ගමනේ හෙළූ රුධිරය එකතු කරත් සතර මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා කියන්නේ ලේසි විඳවිල්ලක් නෙවෙයි මේකේ විඳවලා තියෙන්නේ. හැබැයි තාම අපි ඉන්නේ ඒ විඳවීමෙන් නිදහස් වෙලා නෙවෙයි. මේ බණපද අපි ඇහුවත් පින්වතුනි, විඳවිල්ල අස්සෙම අපි. විඳවන ස්වභාවය උරුම කරගෙනම අපි. බලන්න මේ මහා දහසකුත් විඳවිලි අතරේ අපි හොයනවා සංසාරෙම සැපක්. මේ ජීවිතේ ප්‍රශ්න එනකොට අපි කියනවා සතුරේකටවත් මේවා වෙන්න එපා කියලා. පින්වතුනි, සංසාරයට අයිති දේවල්, සංසාර දුකට අයිති දේවල්, සාංශාරික ගමනකට අයිති දේවල්. ඇස්පනා අපිට දරුවෝ අහිමි වෙනවා. ඇස්පනා අපිට ස්වාමි පුරුෂයෝ අහිමි වෙනවා. ඇස්පනා අපිට බිරින්දෑවරු අහිමි වෙනවා. ඇස්පනා අපිට යාළු යෙහෙලියෝ හිත මිත්‍රයෝ අහිමි වෙනවා. ඇස්පනා අපිට මේ සකල මනාවම අහිමි වෙනවා. ඇස්පනා අපිට තමන්ගේ සේසතම විනාශ වෙලා යනවා. කොච්චර දුක්ගිනි මේ ජීවිතේ තියෙනවද? ඉතින් මේ උත්තමාවියගේ, මේ අරහත් උත්තමාවියගේ ඒ ගිහි කාලේ ජීවිතේ තිබ්බ විදිය බලපුවම උහුලගන්න අමාරු ශෝකාන්තියක් ඒ ජීවිතේ තිබුණා. ඒ පාරට බැහැලා යනවා. හැබැයි මේ පාරට බැස යාම ඇයට වාසනාව කැන්දූ එකක් වුණා. මේ ජීවිතේ මෙහෙම අවස්ථා කීපයක්ම පාරට බැස්සනේ. ඒ පාරට බැහැපු හැම අවස්ථාවකම තාවකාලිකව කොහේ හරි සැපයක කියලා දුකකම හිර වුණා. මේ වතාවේ ඇයට හම්බ වෙනවා භික්ෂුණියක්. මහා දුක්ගින්නක් බරට බරේ හදවතේ තියාගෙන පාරේ යනකොට ඇයට පේනවා පාත්‍රයක් අතේ තියාගෙන වස්ත්‍රාභරණ සැරසිලි ඔක්කොම ඉවත් කරලා කසාවතකින් සැරසුණු මේ සැරසෙන කේස කලාප ආදිය ඉවත් කරලා හිස මුඩු කරගත්ත කිසිම බරක් නැති ශාන්ත හිතකින් වැඩම කරන උත්තමාවියක්. දැක්ක ගමන් හිත පැහැදුනා. හිත පැහැදිලා ඒ උත්තමාවිය ළඟට ගිහින් කියනවා, මටත් සැනසෙන්න ආසයි. මාත් සැනසිල්ල අපේක්ෂා කරනවා. භික්ෂුණිය, මට සැනසෙන්න බණ කියන්න. එතකොට ඒ කාන්තාවට, මේ ජීවිතේ ගොඩාක් විඳපු කාන්තාවට එදා
සැනසිල්ලට බණපදයක් ඇහුණා. මේ ලෝකේ අහන දේවල් කෝටියක් අතරේ ජීවිතයට හැබෑවටම සැනසිල්ලක් සුවයක් ලැබෙන බණපදයක් තියෙනවනේ. ඒ බණපදේ අමෘතය. මේ ජීවිතේ ඕනතරම් මිනිස්සු වචන වලින් ගිනි දෙනවා. වචන වලින් අන් අයව රිද්දනවා. වචන වලින් අනිත් අයව පාරවනවා. වචන වලින් හින් පාස් කරනවා. අනිත් අය රිදවන්න කෝටි ගණන් වචන පාවිච්චි කරනවා. ඒ අතරේ මිනිස්සෙකුගේ ජීවිතේ සංසිඳවන්න යම් බණපදයක් ඇහෙනවනේ. ඒ බණපදේ අමෘතයක්. මේ ජීවිතේ මුලාවෙන් මුලාව අස්සටම යමින් තියෙනවා. මුලාවීම පිණිසම වචන ලෝකේ අහන්න ලැබෙනවා. ඒ අතරේ ජීවිතය ගැන තේරුම් ගන්නට බණපදයක් ඇහෙනවනේ. ඒක අමෘතයක්. ඒ නිසා සන්තෝෂ වෙන්න අද ධර්ම දානය කරන පින්වතුන්ලා මේ දෙන්නේ අමෘතය. සැනසෙල්ල, සුවය, ශාන්තිය. අර කාන්තාවට 1000කුත් ගිනි අතරේ ඒ සැනසෙල්ල ලැබුණා නේද? භික්ෂුණියක් ළඟ බණ ඇහුවා. බණ ඇහුවට පස්සේ හිත පහන් වුණා. ඈ කියනවා මට ආයෙමත් මේ විඳවන ගිහි ජීවිතේ එපා. මටත් ඔබ වහන්සේ ලබාගත් උතුම් පැවිද්ද දෙන්න. මටත් ඔය සැනසෙල්ල ඕන. ඉතින් එයා පැවිදි වුණා. පැවිද්දට පත් වෙලා ඊටාම කෙටි කාලෙයි එයාට පුළුවන් වුණා ඇත්තටම ලෝකේ යමකට සැනසෙල්ල කියලා කියනවනම් ආන් ඒ සැනසෙල්ල ලබා ගන්න. හැබැයිවටම මේ ලෝකේ සැනසෙල්ල කියා කිව යුත්තේ කුමකටද? ඒ තමයි නිවන. ඉපදීමක් නැති තැන නිවන. නාකි වීම නැති තැන නිවන. ලෙඩවීම නැති තැන නිවන. මරණයක් නැති තැන නිවන. ප්‍රිය වූ අය වෙන් වෙනවා කියලා ප්‍රශ්න නැති තැන නිවන. අප්‍රිය අමනාප දේ සිද්ධ වෙනවා කියන ප්‍රශ්නේ නැති තැන නිවන. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් මේ කිසිවක් නැති තැන නිවන. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සිරි සම්බුදු මෝමණ්ඩලින් දේශනා කරපු ධර්මයේ අනුගමනය කරලාම පසක් කළ යුතු ඒ අමෘත නිවන පසක් කළා. අරහත් උත්තමාවිය බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවිය තමයි මේ ගාථා මේ සිදුවීම උප්පලවන්නා රහත් තෙරණිය අතින් කියන්නේ. ඉතින් ඒ උප්පලවන්නා රහත් තෙරණිය අතින් කියූ කතාව තේරී ගාථාවලට සඳහන් වෙනවා. අපි දෙන්න අම්මයි දුවයි එකම ස්වාමියාගේ භාර්යාවන් වෙලා හිටියා. මේ සිදුවීම මගේ ජීවිතයේ අద్භූත වූත් ලොමු දහ ගැන්වෙන සිදුවීමක් වුණා. ඇතින් පින්වතුනි ඒකට මුහුණ දීපු කෙනාට ඒ දේ කොහොම දැනෙන්නේ නැද්ද? තමන් මෙච්චර කාලයක් එක යහනේ නිදාගත්තේ තමන්ගේම පුතා එක්ක කියලා දැනෙනකොට ඒ කයටත් ඒ හිතටත් දැනෙන මහා බරගතිය වේදනාව මං මගේම කුසින් වැදූ පුතත් එක්ක එකට යහංගත වුණා කියන වේදනාව මං මගේම දියණියත් එක්ක එකට පවුල් කෑවා කියන මගේම දියණි මට සම භාර්යාව වුණා කියන වේදනාව ඒක කයටත් දැනෙන හිතටත් දැනෙන උහුල ගන්න අමාරු බරක්. ඒ බර ඇයට අද්භූත වූත් ලොමුදහ ගැන්වෙන සිදුවීමක් වුණා. දිරත්තු කාමා අසූචි දුග්ගන්ධා බහු කණ්ඨකා. මේ කාමයන්ට නින්දා වේවා. මේ කාමයෝ කියලා කියන්නේ ඇත්තෙම අපිරිසිදුයි. ගඳයි. ගොඩාක් කරදර ඇති කරනවා. මේ කාමෙ හින්දමයි අම්මටයි දූටයි එකම ස්වාමියාගේ භාර්යාවන් වෙන්න සිද්ධ වුණේ. කාමෙ හොයාගෙන කම්සුව හොයාගෙන යන ගමන. ඒ කම්සුව හොයාගෙන යන ගමනේ තමයි ওই අරගල ඔක්කොම තියෙන්නේ. ওই අරගල ඔක්කොම එතන. අපිට අහන්න ලැබෙනවනේ පින්වතුනි මේ සමාජය තුළ නොයෙකුත් අක්‍රමිකතා, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, අනියම් සම්බන්ධතා, නොයෙක් ප්‍රශ්න. මේ හැමදේම කාමී නිසා.
කාමයන්ටම නින්දා වේවා. කාමයෝමයි අපිරිසිදු. කාමයමයි ගඳ. මේ කාමය කියලා කියන්නේ මහා කරදර ගොඩක්. මං ඒ කාමයේ ආදීනවේ දැක්කා. කාමයන්ගෙන් නිදහස් වීම කෙම්බිමක් වශයෙන්ුත් දැක්කා. කාමයේ ඇත්ත ස්වභාවය කෙනෙකුට හරියට තේරුණොත් බුද්ධ දේශනාවේ තියෙනවා. කාමයේ ඇත්ත ස්වභාවය කෙනෙකුට තේරුණොත් එහෙම එයාට කාමයන්ගෙන් නිදහස් වීම පේන්නේ හරියට වහල් බවකින් නිදහස් වීම වගේ. වහලෙක් වහල්කමට මේ උරුමකම් කියලා ඉද්දි අයියෝ මේ වහල්කමින් මං කවද්ද නිදහස් වෙන්නේ කියලා හිතනවා වගේ. ලෙඩෙක් දරුණු රෝගයකින් නිදහස් වීම පතනවා වගේ කාමයෙන් නිදහස් වීම පතන්නේ. කාන්තාරයක අතරමං වෙලා කෑම බීම නැතුව ගිහපු මිනිස්සෙක් කාන්තාරෙන් එතර වෙන්න විදිහක් හිතනවා වගේ. මේ කාමයෙන් නිදහස් වීම හිතන්නේ. හිරේ විලංගුවේ වැටිච්ච මිනිස්සෙක් හිරෙන් නිදහස් වෙන්න හිතනවා වගේ කාමයෙන් නිදහස් වීම හිතන්නේ. ඒ තරම් කාමයෝ කියන්නේ කණ්ඨක. කාමයෝ කියලා කියන්නේ මහා දුක් ගොඩවල්. කාමයේ නිසාමනේ පිංගුතුනේ හැම ප්‍රශ්නයක්ම. මේ කාමයේ හින්දාම ප්‍රිය බන්ධන ගොඩාක් හට ගන්නවා. ඒ හටගන්න ප්‍රිය බන්ධන ඔක්කොම අනිත්‍ය වෙලා යන වෙනස් වෙලා යන ඒවා. කාලයේ පැමිණියාම ඒවා අනිත්‍ය වෙලා යනවා වෙනස් වෙලා යනවා. අපි කාමයන්ට බැඳිච්ච නිසා උහුල ගන්න බැරි වද වේදනා විඳව දුක් විඳිනවා. හැම දිනාගේ ජීවිතවල ඕකනේ තියෙන්නේ. මේ ධර්මයේ පිළිබඳව යම් වැටහීමකට නාපු හැම කෙනෙකුගේම ජීවිතවල ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ ජීවිතේ ගත කරනකොට මේ ජීවිතේ ඇත්ත සිහි කර කර නිතර වාසය කරන්නට අපි දක්ෂ වෙන්න ඕන පින්වතුනි. මේ කාමයන් තුළ නෙවෙයි අපිට හැබෑම සැප තියෙන්නේ මේ සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලයි. ඒ නිසා මේ කම්සැප පරිහරණය කරන අස්සෙම ධර්ම අමෘතය ජීවිතයට ගලප ගන්න ඕන කියලා නිතර හිතන්න. හොඳට බණ අහන්න. ධර්මයේ කියවන්න. ඒවට උනන්දුවක් ඇති කර ගන්න ඕන. මොකද මේ ලැබෙන අවස්ථාව ජීවිතයකට සුළුපටු අවස්ථාවක් නෙමෙයි. දැන් අර අම්මා පාරට බැහැලා යනකොට ඒ කාලේ ලෝකෙ බුදුබණ තිබ්බේ නැත්තම් මේ භික්ෂුණිය මේ උත්තමාවි පාරට බැහැලා එනකොට මහා ගින්නක් හදවතේ තියාගෙන ඒ කාලේ බුදුසසුන නොතිබ්බාන ඇයට මේ සැනසෙල්ල කවුද දෙන්නේ? ආන් ඒ නිසා මේ ජීවිතය ඇතුළේ මිනිස්සුන්ට එක එක ඒවා මුණ ගැහෙනවා. මේ ලෝකේ උපදින මිනිස්සුන්ට එක එක ඒවා මුණ ගැහෙනවා. එක එක අය මුණ ගැහෙනවා. එක එක අයගේ කතා අහන්න ලැබෙනවා. හැබැයි වින්දුනේ ඊටාම අතලොස්සකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්නේ. ඊටාම අතලොස්සකට බුදුබණ අහන්න ලැබෙන්නේ. ආන් ඒ නිසා. එතකොට කාමයන්ගේ ස්වභාවය හොඳින්ම දැනගත්ත රජගහ නුවරදී මහණ වුණා. කියනවා පුබ්බේ නිවාසං ජානාමි දිබ්බ චක්කුං විසුද්ධිතං චේතෝ පරියංච ඥානංච සෝත ධාතු විසුද්ධිතා. මන් දැන් පුබ්බේ නිවාස ඥානයත් ලබා ගත්තා. දිවස් නුවණත් මං පිරිසිදු කරගත්තා. අනුන්ගේ සිත් දැනීමේ නුවණත් මං ලබා ගත්තා. දිව්‍ය කනත් මං පිරිසිදු කරගත්තා. ඉද්දීපි මේ සච්චි කතා පත්තු මේ ආසවක්ඛයෝ චලබිඤ්ඤා සච්චි කතා කතං බුද්දස්ස සාසනං. මං එරිදි බලත් ලබා ගත්තා. අරහත්වයට පත් වුණා. මං මේ අභිඥා 6ම ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. ඒ විදිහටයි අරහත් උත්තමාවි තමන් වහන්සේගේ සිදුවීම ගාථා විදිහට වදාළේ. අපට ඒ ගාථා අහන්න ලැබෙන්නේ උප්පලවන්නා රහත් තෙරණියගේ ගාථා තුල.
ඉතින් මේ අරහත් උත්තමාවියගේ චරිතාපදානයෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ සංසාර ගමනේ යන්තාක් විඳවිලි ඇද්ද, යන්තාක් සන්තාප ඇද්ද, යම්තාක් අනපේක්ෂිත දුක්ගිනි ඇද්ද, මේ හැම එකක්ම නිවන්න පුළුවන් එකම එක දේ ධර්මය. මේ හැම එහෙකින්ම හිත සංසිඳවා ගන්න පුළුවන් එකම එක දේ ධර්මය. වෙන දෙයක් නෑ. ඒ නිසා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ මුණ ගැහිච්චි මේ ජීවිතේ අපිත් අපේ ජීවිත ධර්ම අමෘතයෙන් සැපවත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න අපටත් ඒ රහතන් වහන්සේලා රහත් තෙරණිවරු සැනසුන නිවනේ සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු ලංකා භූමිය සුරකින ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පatti ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන සමන් නිවස දොඩම්ගහ දූරුව මඩුකොටන් නරාව බඩල් කුඹුර කියන ලිපිනේ පදිංචි 70 වන ජන්මදිනයේ සමරන පින්වත් එච්.එම්. චන්ද්‍රපාල මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙලා මේ පිනේ ආශිර්වාදය රත්නත්‍රේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසේවා. නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. තවදුරටත් ජීවිතයට සුවසේ ධර්ම දාන ආදී වශයෙන්ුත් සිත කය වචනයෙන් පින් රැස් කර ගන්නට අවකාශ සැලසෙත්වා. ධම්මග දියුණු කර ගන්නට ලැබෙත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එච්.එම්. අප්පුහාමි පියාණන්ට ආර්.එම්. හීම්මැණිකා මෑණියන්ට එච්.එම්. මැණිකේ හේරත් එච්.එම්. පුණ්‍යවර්ධන මල්ලි ආර්.එම්. කරුණාරත්න මස්සිනා කේ.එම්. සමරපාල මස්සිනා එච්.එම්. අබේසිංහ අයියා යන නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපෙන් සැපයටපත් වෙත්වා. ඒ අපගේ ඥාතීන් සියලු දෙනාත් මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ධර්ම දානය සිදු කරන පින්වත් එච්.එම්. චන්ද්‍රපාල මහත්මයාටත් ඒ මහත්මියටත් පවුලේ දූදරු පිරිසටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාට මේ උදාර ධර්ම දානමය පින මේ අමෘත දාණය නිදුක් නිරෝග සුව පිණිස හේතු වේවා. දීර්ඝායුෂ සම්පatti පිණිස හේතු වේවා. නිරතුරුව ජීවිතයට උතුම් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශ්‍රයම ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.